සුබ දවසක් දුල පුතාලාට. මේ වීඩියෝදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට අපි කතා කරන් යන කොටස් වල ඉදිරි කොටස පුතේ. අපිට දැන් ඉදිරියලා තියෙන්නේ අනුරූප පැහැදිලි කිරීම. රේඛීය චලිතය හා භ්‍රමණ චලිතය හා සම්බන්ධ අනුරූප පැහැදිලි කිරීම පුතේ අපිට තියෙනවා. අපි දැන් කතා කරා කලින් වීඩියෝ එකේදී රේඛීය චලිතය හා සම්බන්ධ භෞතික රාශීන් පිළිබඳ හැඟීමත් කෝණික චලිතය හා සම්බන්ධ භෞතික රාශි පිළිබඳ හැඟීමක්. ඒ අවස්ථාවන් වල සූත්‍ර භාවිතය, ඒ සමීකරණ පිළිබඳ නිර්වචන, ඒකක සාධන පිළිබඳ අපි පුතේ ගිය සතියේ වීඩියෝ වල කතා කරලා තියෙනවා. ඒ දැනුම භාවිතා කරලා පුතාලා මේකත් එක්ක එකතු වෙන්න. හරි. එහෙනම් අපි ලියනවා මාතෘකාව රේඛීය චලිතය අනුරූප පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය නිසා පුතේ මම මේ පැත්තෙන් ලියනවා කෝණික චලිතය. කෝණික චලිතය. කෝණික චලිතය පුතේ. හොඳට බලගන්න. ආරම්භක පිහිටීම පුතේ කැපිටල් A ප්‍රමාණයක් A ස්ථානයෙන් ගමන් කරන පුතේ මෝටර රථයක් තියෙනවා. මේ තියෙන මෝටර රථය. මෝටර රථයේ ස්කන්ධ පුතේ සිම්පල් M ප්‍රමාණයක් ආරම්භක A පිහිටීමේදී අත් කරගන්නා ප්‍රවේගය පුතේ මම ලියා ගන්නවා U ප්‍රමාණය. සිම්පල් U ප්‍රමාණය. ආරම්භක කාලය පුතේ මම ගත්තොත් එහෙම T1 ප්‍රමාණයක් කියලා T1 ප්‍රමාණයක් කියලා. එච් මේ ප්‍රකාශන බලය හේතු කොටගෙන පුතේ මේ අදාළ වස්තුව තැනකින් තැනකට ගමන් කරනවා. එහෙනම් පුතේ කිසියම් කාලයක් බලාගෙන ඉඳලා පස්සේ අපි දන්නවා මෙයා තමාගේ පිහිටීම පුතේ වෙනස් කර ගන්නවා. කවුරු නිසාද? එන්ජිමෙන් නිකුත් කරන ප්‍රකාශන බලය නිසා. හරි. එහෙනම් පුතේ අපි දා ගන්නවා මෙතනින් M කියන ස්කන්ධයේ අදාළ මෝටර රථය. හරි. A පිහිටීම ඉඳලා පුතේ B පිහිටීමට එන්න කිසියම් කාලයක් ගත වෙනවා. අපි ගන්නවා පුතේ T2 කාලයක්. T2 කාලයක් සමස්ත කාල වෙනස කියලා කියන්නේ පුතේ ඩෙල්ටා T ප්‍රමාණයක් නම් ඩෙල්ටා T සමානයි පුතේ T2 ඍණ T1 වලට. ලක්ෂ දෙක අතර පවත්වා ගන්නා කෙටිම දුර පිළිබඳ හැඟීම පුතේ විස්ථාපනය අපිට පුතේ විස්ථාපනය ලියන්න පුළුවන් කැපිටල් S ප්‍රමාණයක් කියලා. ඒක විස්ථාපනය කියලා සංකේතවත් කරනවා. ඒ පැහැදිලි කිරීම පුතේ මම ගිය සතියේ ඔයගොල්ලොත් එක්ක කතා කරා. අවසාන පිහිටීමේදී අත් කරගන්නා ප්‍රවේගයේ පිළිබඳ හැඟීම පුතේ V ප්‍රමාණයක් වෙනවා. V ප්‍රමාණයක් වෙනවා. එහෙනම් පුතේ අත් කරගන්නා ප්‍රවේගයට හේතු වන සාධකයේ පුතේ එන්ජිමේ ප්‍රකාශන බලය F ප්‍රමාණයක්. F ප්‍රමාණයක්. අපි යම් එහා පැත්තට පොඩ්ඩක් හොඳට අහගන්න. දැන් පුතේ මේ පැත්තේ මම කතා කරේ රේඛීය චලිතය හා සම්බන්ධ රූප සටහනක්. දැන් පුතේ මම අඳිනවා කෝණික චලිතය හා සම්බන්ධ රූප සටහනක්. කොට 3D ස්වරූපයක් මම ලබා දෙනවා. හොඳට බලාගන්න මේ වැඩේ. හරි. දැන් පුතේ අපිට දැන් මේවා පුතේ රේඛීය පත මේවා තමයි වෘත්ත පතනේ. හොඳට බලාගන්න. ඒකට සාපේක්ෂව භ්‍රමණ කේන්ද්‍රයක්. මේ භ්‍රමණ කේන්ද්‍රය කේන්ද්‍ර කරගෙන මේ පුතේ භ්‍රමණ අක්ෂයක් තියෙනවා. මේ තියෙන්නේ භ්‍රමණ අක්ෂය. අපි නාමකරණය කරගන්නවා පුතේ AB භ්‍රමණ අක්ෂය. දැන් පුතේ කිසියම් අංශුවක් තියෙනවා. අංශුව පුතේ මම අඳිනවා මේ හරියට. මේ තියෙන අංශුව නිකන් හිතන්න මේක මෝටර රථයක් කියලා. දැන් මම අඳින්න බෑලමයි. දැන් මම මෙතන මෝටර රථයක් යන්න වුණාට දැන් මෙතනදී මට මෝටර රථයක් අඳින්න බෑලමයි. දත්ත කිහිපයක් ලකුණු කරන් තියෙන නිසා. තේරෙනවද? හරි. එහෙනම් පුතේ භ්‍රමණ කේන්ද්‍රයේ ඉඳලා අදාළ අංශුවට පවතිනා වූ දුර පිළිබඳ හැඟීම පුතේ භ්‍රමණ අරය. භ්‍රමණ අරය. දැන් පුතේ මෙයා එන්නේ මෙහි ඉඳලානේ පුතේ. මෙහි ඉඳලා එන්නේ මෙතනට ආවා. මෙයා තමයි කැපිටල් A පිහිටීම. කැපිටල් A පිහිටීම තමයි මේදී. ගමන් කරද්දී පුතේ මේ පිහිටීම පිළිබඳ හැඟීම නිරූපණය වෙද්දී පුතේ යාට ප්‍රවේගයක් තියෙනවා. හැබැයි පුතේ මේක රේඛීය ප්‍රවේගයක් මේ අදාළ මෝටර රථයට සාපේක්ෂව. නමුත් මෙතන කැරකිලා එනකොට පුතේ මේ අවස්ථාවේදී අත් කරගන්නා ප්‍රවේගය පිළිබඳ හැඟීම පුතේ කෝණික ප්‍රවේගයක්. ඒක පුතේ මම ලියා ගන්නවා ඔමේගා 1 කියලා. ඔමේගා 1. දැන් පුතේ කිසියම් කාලයකට පස්සේ මේක වෙයිද දැන්. මෙතනට එන්නේ පුතේ කිසියම් කාලයක් අරගෙන මේ T1 කාලය. එහෙනම් පුතේ මතක තියාගන්න මම මෙතන අනුරූප කාලය ලකුණු කරනවා. අනුරූප කාලයේ පුතේ උසරක් වෙනවද එහෙනම් මෙයාට T1 ප්‍රමාණයක් වෙනවා. T1 ප්‍රමාණයක් වෙනවා. හරි. එහෙනම් පුතේ දැන් මේ අංශුව මේ ප්‍රවේගයෙන් ඉස්සරහට ගමන් කරනවා. තව ස්පර්ශීය ප්‍රවේගය එහෙම තියෙනවා මම ලකුණු කරන්න යන්නේ නැහැ පුතේ. අංශුව මෙන්න මේ වගේ තැනකට ගියා කියලා හිතන්නකෝ. අංශුව පුතේ මේ වගේ තැනකට ගියා. කවුද යන්නේ?
m කියන අංශුව යන්නේ පුතේ. මෙතනින් m තමයි ගමන ආරම්භ කරේ. මෙතනට යන්නේ පුතේ m කියන අංශුව. අංශුව පුතේ දැන් මේ එලිප්ස් එකක් විදිහට ඇඳලා තියෙන්නේ පුතේ අර බලන්න 3D පෙන්වන්න ඕන නිසා අංශුව පුතේ පවත්වා ගන්නා දුර පිළිබඳ හැඟීම ඒක පුතේ භ්‍රමණාරයක්. ඒක පුතේ අපි ලඟු කරගන්නවා සිම්පල් r ප්‍රමාණයක් කියලා. සිම්පල් r ප්‍රමාණයක්. දැන් පුතේ බලන්න අංශුව මෙතනදී අත් කරගන්නා ප්‍රවේගය පුතේ ω1 කෝණික ප්‍රවේගය. දැන් පුතේ ඔය කියන අංශුව මෙතනදී අත් කරගන්නා ප්‍රවේගය පුතේ මොකද ලියා ගන්නවා කොච්චරද දෙනවා ω2 කියලා. ω2. හොඳට තේරුම් ගන්න. ආරම්භක ප්‍රවේගය u අවසාන ප්‍රවේගය v. දැන් මෙතන ආරම්භක කෝණික ප්‍රවේගය ω1 අවසාන කෝණික ප්‍රවේගය පුතේ කොච්චරක් වෙනවද? ω2 ප්‍රමාණයක් වෙනවා. අවසාන කාලය පුතේ මම ගන්නවා කොච්චරද දෙනා? අවසාන කාලය පුතේ මම ගන්නවා t2 කාලයක්. එහෙනම් පුතේ ආරම්භක a පිහිටීමේදී අත් කරගන්නා කාලය t1 ප්‍රමාණයක්ද? අවසාන b පිහිටීමේදී අත් කරගන්නා කාලය t2 ප්‍රමාණයක්ද නම් අපිට අදාළ වන චලිත කොටස සාපේක්ෂව පුතේ අත් කරගන්නා සමස්ත කාල වෙනස ඩෙල්ටා t ප්‍රමාණයක් නම් ඩෙල්ටා t කියලා කියන්නේ පුතේ නම් t2 ඍණ t1 ප්‍රමාණයක්. පුතා මේක තේරුම් ගන්න. සරලයි. අවසාන කාලයේදී පුතේ ආරම්භක කාලය මොනවා වෙනවද? අඩු වෙන්න ඕන. හරියට නිකන් මොකක්ද එනම් අවසාන කාලයෙන් ආරම්භක කාලය අඩු කරලා අපි රේඛීය චලිතයේදී කාල වෙනස හොයාගත්තා වගේ. අනුරූප පැහැදිලි. තරණය කියලා කියන්නේ පුතේ මේ අදාළ අවස්ථාවට පැහැදිලි කරොත් එහෙම තරණය සමානයි a සමාන වෙනවා පුතේ ප්‍රවේග වෙනස බෙදීම පුතේ කාල වෙනස ඩෙල්ටා t. එහෙනම් පුතේ මේකේ ප්‍රවේග වෙනස කියලා කියන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු වෙන්න ඕන. එහෙනම් පුතේ මතක තියාගන්න v ඍණ u ප්‍රවේග වෙනස පුතේ. ඒක පුතේ සමස්ත කාල වෙනසෙන් බෙදෙන්න ඕන. t2 ඍණ t1 කින්. අපි පුතේ මෙතන ගන්නවා කෙලිම ඩෙල්ටා t ගෙන් බෙදනවා කියන හැඟීම. මේක තමයි පුතේ අදාළ වස්තුව තරණය වීම හෝ අදාළ මන්දන ප්‍රමාණය. හරි. එහෙනම් පුතේ මේ අපි කතා කරපු රේඛීය චලිතය හා සම්බන්ධ තරණයට අනුරූප වන කෝණික චලිතයේදී තරණය පුතේ අපි ලියාගන්නේ කෝණික තරණය ආකාරයෙන්. කෝණික තරණය කියලා කියන්නේ පුතේ ඇල්ෆා. ඇල්ෆා සමාන වෙනවා පුතේ ඩෙල්ටා ඔමේගා. කෝණික ප්‍රවේග වෙනස පුතේ බෙදන්න ඕන කාල වෙනසෙන්. එහෙනම් පුතේ මේක බෙදන්න ඕන නැවත ඩෙල්ටා t ගෙන්. කෝණික ප්‍රවේග වෙනස කියලා කියන්නේ පුතේ අර රේඛීය ප්‍රවේග වෙනස වගේම තමයි. v ඍණ u කියලා ගත්තානේ පුතේ රේඛීය ප්‍රවේග වෙනස. එහෙනම් කෝණික ප්‍රවේග වෙනස කියලා කියන්නේ පුතේ මොකක්ද එහෙනම් අවසාන පිහිටීමේදී අත් කරගන්නා කෝණික ප්‍රවේගයෙන් ආරම්භක පිහිටීමේදී අත් කරගන්නා කෝණික ප්‍රවේගය පුතේ අඩු වෙන්න ඕන. එහෙනම් පුතේ මතක තියාගන්න මෙතන එන්නේ මොකක්ද එහෙනම් ω2 ඍණ ω1. ඒක තමයි පුතේ කෝණික ප්‍රවේග වෙනස කියලා කියන්නේ. මේක පුතේ අපි බෙදන්න ඕන මොකෙන්ද එහෙනම් කාල වෙනසෙන් ඩෙල්ටා t ගෙන් පුතේ බෙදන්න ඕන. මේ හැඟීම් පුතේ අපි කලින් දවසේ කියලා දුන්නා. හොඳට බලා ගන්න. දැන් මේ හා සම්බන්ධ පැහැදිලි කිරීම චුට්ටක් හොඳට බලාගෙන ඉස්සරහට යන පාඩමේ අපි ගැඹුරු સિદ્ધාන්ත දක්වා පුතේ මේවා කියලා දෙනවා. හොඳට අහගන්න. මේ අනුරූප පැහැදිලියෙන් තේරුම් ගන්න. මොකද්ද? ආරම්භක පිහිටීම A. මේකේ ආරම්භක පිහිටීම A. අදාළ ස්කන්ධය පුතේ m කියලා ස්කන්ධයක්. මෙතනින් යන්නේ m කියලා ස්කන්ධයක්. ඒකත් තේරුම් ගත්තා. ආරම්භක පිහිටීමෙන් අත් කරගන්නා රේඛීය ප්‍රවේගය u ප්‍රමාණයක්. ආරම්භක a පිහිටීමේදී අත් කරගන්නා කෝණික ප්‍රවේගය ω1 ප්‍රමාණයක්. තේරුණා? දැන් පුතේ මේ කියන අංශුව b කියන පිහිටීමට යනවා. එහෙනම් පුතේ දැන් ඉන්නේ b කියන පිහිටීමේ. ඒක තේරුණා පුතාලට? අවසාන කාලයේ t2 ප්‍රමාණයක්. මේකෙත් අවසාන කාලයේ t2 ප්‍රමාණයක් පුතේ. බලන්න. අවසාන රේඛීය ප්‍රවේගයේ v ප්‍රමාණයක්. අවසාන කෝණික ප්‍රවේගය කොච්චරක් වෙනවද පුතේ මේ පිහිටීමේදී? ω2 ප්‍රමාණයක්. ඒකත් තේරුණා? දැන් පුතේ මේ ලක්ෂ දෙක අතර තියෙන කෙටිම දුර රේඛීය විස්ථාපනය. එහෙනම් පුතේ මෙතන මතක තියාගන්න මෙතන නිර්මාණය වෙන්නේ කෝණයක්. හොඳට බලා ගන්න. මෙතන පුතේ නිර්මාණය වෙන්නේ කෝණයක්. හේතුව දැන් රේඛීය විස්ථාපනය පුතේ මීටර වලින් කිව්වා වුණාට දැන් පුතේ මෙතන තියෙන්නේ කෝණයක්නේ. දැන් මෙහි ඉඳලා ආපු සමස්ත කෝණයකින් මේ තියෙන කෝණය අඩු වුණාට පස්සේ පුතේ මෙතනින් රේඩියන් ප්‍රමාණය. ඊට පස්සේ අපි කියලා දෙන්නම් අනුරූප පැහැදිලිවීම එක්ක. එහෙනම් පුතේ මේ අත් කරගන්නා රේඩියන් ප්‍රමාණය, ඒ කියන්නේ මෙතනදී අත් කරගන්නා සමස්ත කැරකේචර් රේඩියන් ප්‍රමාණයෙන් මෙතනදී අත් කරගන්න පුතේ අපි කතා කරන කෝණය නැත්නම් අත් කරගන්නා කෝණ ප්‍රමාණය පුතේ අඩු කරලා අපි හොයා ගන්නවා කෝණික විස්ථාපනය කොච්චරද කියලා.
කෝණික විස්ථාපනයේ පුතේ අපි ලියනවා θ ප්‍රමාණයක් එයා පුතේ අදාළ ඒකකයේ නිර්මාණය කරන රේඩියන් වලින්. හේතුව කෝණමයින සම්මත ඒකකය SI ඒකකයේ පුතේ රේඩියන්. එහෙනම් අපි මේක අංශක ක්‍රමවේදයෙන් ලියන්න යන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න කෝණික විස්ථාපනය අපි ගන්නේ රේඩියන් වලින්. අපි ඒක තීරණය කරනවා පුතේ θ ප්‍රමාණයක් කියලා. එහෙනම් පුතේ බලන්න මේ රේඛීය චලිතයටම අපි කියන තව වචනයක් තියෙනවා පුතේ උත්තාරණ චලිතය. රේඛීය චලිතය හා සම්බන්ධ භෞතික රාශීන් සහ කෝණික චලිතය හා සම්බන්ධ භෞතික රාශීන් පුතේ මම දෙපැත්තේ වර්ගීකරණය කරනවා. චුට්ටක් අනුරූපව හැදීම චුට්ටක් බලා ගන්න. හරි. රේඛීය චලිතයේදී පුතේ ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම දුර පිළිබඳ හැඟීම රේඛීය විස්ථාපනය. රේඛීය විස්ථාපනය. මේක පුතේ අපි සංකේතවත් කරනවා කැපිටල් S වලින්. ඒකකයේ පුතේ මීටර. කෝණික චලිතයේදී පුතේ විස්ථාපනය කියන හැඟීම අපිට අරන් දෙන්නේ පුතේ කෝණික විස්ථාපනයෙන්. කෝණික විස්ථාපනයෙන්. කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය පුතේ අපි ගන්නේ සංකේත ස්වභාවය පුතේ θ ප්‍රමාණයක්. θ. θගේ ඒකක පුතේ අපි ගන්නේ කෝණයක් නිසා අපිට කෝණමයින භාවිතා කරන්න පුළුවන් ඒකක දෙකයි පුතේ. එකක් අංශ ක්‍රමවේදය අනිත් එක රේඩියන් ක්‍රමවේදය. අපි SI ඒකක වලින් ගන්න පුතේ. මෙතන අපි මේ අදාළ කෝණික විස්ථාපනය පුතේ ගන්නේ රේඩියන් වලින් RAD වලින්. ඊළඟ කොටස පුතේ මතක තියාගන්න ප්‍රවේගය පිළිබඳ හැඟීම. දැන් පුතේ මෙයා කවුද එහෙනම්? මෙයා රේඛීය ප්‍රවේගය. රේඛීය ප්‍රවේගය. සංකේතවත් කරනවා පුතේ v ප්‍රමාණයක් කියලා. v ප්‍රමාණයක් කියලා. පුතේ පොදුවේ මතක තියාගන්න v එන්නේ ms ඍණ එකෙන්. ms ඍණ එකෙන්. මේකේ පුතේ ආකාර දෙකක් තියෙනවා. එකක් ආරම්භක ප්‍රවේගය පිළිබඳ හැඟීම. අනිත් එක පුතේ අවසාන ප්‍රවේගය පිළිබඳ හැඟීම. පසු ප්‍රවේගය හා ආරම්භක ප්‍රවේගය කිව්වත් වරදක් නැහැ. හරි. එහෙනම් පුතේ අපි ආකාර දෙක ලියමු එනම් ආරම්භක රේඛීය ආරම්භක රේඛීය ප්‍රවේගය ආරම්භක රේඛීය ප්‍රවේගය සංකේතවත් කරනවා පුතේ u ප්‍රමාණයක් කියලා. ඊළඟ කොටස පුතේ මේකෙම යටතේ දින දෙවන වර්ගීකරණය අවසාන රේඛීය ප්‍රවේගය පුතේ අපි ගන්නවා v ප්‍රමාණයක් කියලා. පොදුවේ පුතේ මේ දෙන්නත් ms ශ්‍රේණිය එකෙන් තමයි එන්නේ. හරි. අපි මෙහා පැත්තට කෝණික චලිතය හා සම්බන්ධ පැහැදිලි කිරීම වලදී මෙතන පුතේ ප්‍රවේගය පිළිබඳ හැඟීම අපිට හේතු ගන්නන්නේ කෝණික ප්‍රවේගය ආකාරයෙන්. කෝණික ප්‍රවේගය ආකාරයෙන්. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය පුතේ අපි සංකේතවත් කරන්නේ ඔමේගා කියන අක්ෂරයෙන්. ඔමේගා. ඒකක ස්වභාවය පුතේ අපිට ලියා ගන්න පුළුවන් තප්පරයට රේඩියන්. තප්පරයට රේඩියන්. අපි ගිය සතියේ වීඩියෝ එකේදී මේවා කියලා දුන්නා ඔයාලට. මේකේ පුතේ ආකාර දෙක අර කලින් වගේ පුතේ ආකාර දෙකක් තියෙනවා. අපි ආකාර දෙක ලියාගමු. ආරම්භක කෝණික ප්‍රවේගය අපි ඒක පුතේ සංකේතවත් කරනවා ඔමේගා 1 ආකාරයෙන්. ඔමේගා 1 ඒකත් පුතේ තප්පර රේඩියෝ වලින් ඉන්න මම ලියන්නේ නැහැ. ඊළඟ කොටස පුතේ තියෙන අවසාන කෝණික ප්‍රවේගය. අවසාන කෝණික ප්‍රවේගය පුතේ මම ලියා ගන්නවා ඔමේගා 2 ප්‍රමාණයක් කියලා. අපි ලියා ගන්න වරහන් දෙක පුතේ මොකක්ද තියෙන සංකේත ස්වභාවය ඔමේගා 2 ප්‍රමාණයක්. හරි. එහෙනම් පුතේ රේඛීය චලිතය හා අනුරූප
ආරම්භක රේඛීය ප්‍රවේගයත් අවසාන රේඛීය ප්‍රවේගයත් විදිහට ලියාගත්තා. කෝණික චලිතය හා සම්බන්ධ අනුරූප කෝණික ප්‍රවේගය පුතේ අපි ආකාර දෙකකින් ලියාගත්තා. ආරම්භක කෝණික ප්‍රවේගය සහ අවසාන කෝණික ප්‍රවේගය වශයෙන්. ඊළඟට අපිට තියෙනවා නම් මෙන්න මේ කතා කරන කෝණික ප්‍රවේගය හෝ රේඛීය ප්‍රවේගය කාලයට සාපේක්ෂව වෙනස් වුණාට පස්සේ පුතේ අපි කතා කරන කෝණික ත්වරණය හා රේඛීය ත්වරණය පිළිබඳ හැඟීම විස්තර කරන එක. හොඳට අහගන්න. ඊළඟ කොටස පුතේ මතක තියාගන්න අපි ලියා ගන්නවා ප්‍රධාන කොටස පුතේ ප්‍රධාන කොටසක් එක අපි රෝම ඉලක්කම් වලින් යම් රෝමාංක 1 රෝමාංක 2 මේ තියෙන පුතේ මොකක්ද එනම් රෝමාංක 1 රෝමාංක 2 පිළිබඳ හැඟීම රෝමාංක 3 පුතේ අපි ගන්නවා එනම් ත්වරණය පිළිබඳ හැඟීම මොන ත්වරණයද පුතේ රේඛීය ත්වරණය අපි ලියමු රේඛීය ත්වරණය සංකේතවත් කරනවා පුතේ සිම්පල් a ප්‍රමාණයක් විදිහට ඒකක ස්වභාවය පුතේ ms ඍණ 2 ms ඍණ 2 මේක පුතේ ආකාර දෙකයි කාලයට සාපේක්ෂව ප්‍රවේගයේ වැඩිවීම සම්බන්ධ පැහැදිලි කිරීමක් කාලයට සාපේක්ෂව ප්‍රවේගයේ අඩුවීම සම්බන්ධ පැහැදිලි කිරීමක්. එහෙනම් අපි මේක ලියා ගන්නවා ප්‍රධාන ආකාර ධනතරණය සූත්‍රය පුතේ අපි දන්නවා A සමානයි ධන ඩෙල්ටා v බෙදීම ධන ඩෙල්ටා t ආකාරය ඊළඟ කොටස පුතේ මොකක්ද එහෙනම් ඍණතරණය ඍණතරණය පුතේ අපි ලියා ගන්නවා ඒකත් a ප්‍රමාණයක් කොහොමද හොයන්නේ ඍණ ඩෙල්ටා v බෙදීම ධන ඩෙල්ටා t ආකාරය. මේක කියලා දුන්නා. පොදුවේ පුතේ මෙයත් එන්නේ ms ඍණ දෙකෙන් ms ඍණ දෙක තත්පර වර්ගයට මීටර මෙයත් පුතේ ms ඍණ දෙක තත්පර වර්ගයට මීටර ආකාරයෙන් ඒකක එනවා. තේරෙනවා? එහෙනම් පුතේ අපි යහපැත්ත යමු කෝණික සමිතිය හා සම්බන්ධ පැහැදිලි කිරීම වලට තුන්වන රෝම ඉලක්කය. එහෙනම් පුතේ මේක අපි ලියනවා මොකක්ද එහෙනම් අපි ලියනවා කෝණික ත්වරණය සංකේතවත් කරනවා පුතේ ඇල්ෆා ප්‍රමාණයක් කියලා ඇල්ෆා අනුලෝම වගේ සංකේතය පුතාලට මතකයි ඒකක ස්වභාවය පුතේ මතක තියාගන්න තත්පර වර්ගයට රේඩියන් තත්පර වර්ගයට මීටර වගේ අනුරූපයි. අනේක උදේ ආකාර දෙකක් තියෙනවා අනුරූප පැහැදිලි විදිහට. ධන කෝණික ත්වරණය අපි ලියලා පුතේ කොච්චරද එහෙනම් ඇල්ෆා ප්‍රමාණය ඇල්ෆා වල එන උත්තරේ පුතේ ධන ඩෙල්ටා ඔමේගා බෙදීම ධන ඩෙල්ටා t ධන ඩෙල්ටා t ඊළඟ කොටස පුතේ මොකක්ද එහෙනම් ඊළඟ කොටස පුතේ අපි ලියනවා පල්ලෙහෙන් ඍණ කෝණික ත්වරණය සමාන වෙනවා පුතේ එහෙනම් අපි අල්ෆා ප්‍රමාණය කියලා ගමු අල්ෆා සමානයි ඍණ ඩෙල්ටා ඔමේගා බෙදීම ධන ඩෙල්ටා t. දැන් පුතේ මෙතන නම් වෙන කෝණික ප්‍රවේග වෙනස ධනාගයක් ඒක පුතේ ධනෙන් බෙදෙනවා ධන උත්තරයක් එනවා. දැන් මෙතන එන උත්තරේ පුතේ කෝණික ප්‍රවේග වෙනස ඍණාගයක් ධනෙන් බෙදෙනවා එහෙනම් එන උත්තරේ පුතේ ඍණාගයක්. හැංගීම තේරුණා. එහෙනම් පුතේ මෙන්න මේ රේඛීය චලිතය සම්බන්ධ පැහැදිලි කිරීම කරන්නත් කෝණික චලිතය සම්බන්ධ අනුරූප පැහැදිලි කරන්නත් කාලය පිළිබඳ හැඟීම ඕන පුතේ. එහෙනම් මතක තියාගන්න අපි ලියා ගන්නවා ඊළඟ කොටස රෝම ඉලක්කම් අංක 4 කාලය පුතේ මම ලියා ගන්නවා සිම්පල් t ප්‍රමාණයක්. සිම්පල් t තත්පර වලින් පුතේ ගන්න. ඊළඟ කොටස රෝම ඉලක්කම් අංක 4. මෙයත් පුතේ අපි ගමු. එහෙනම් මෙයාගේ සම්බන්ධ
චලිත සමීකරණ අරගන්න අපිට වැදගත් පොයින්ට් එකක් තියෙනවා පුතේ. හතරවන රෝම ඉලක්කම පුතේ කාලය ඒකත් පුතේ සිම්පල් t ප්‍රමාණයක් හැංගීම තත්පර වලින් පුතේ ගන්න. හරි. අපි උදේ මේ කතා කරපු දේ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. රේඛීය චලිතය සහ කෝණික චලිතය හා සම්බන්ධ අනුරූප පැහැදිලි මේ තියෙන්නේ. රේඛීය චලිතයේ විස්ථාපනය අපි කියනවා රේඛීය විස්ථාපනය. S වලින් සංකේතවත් කරනවා මීටර වලින් ගන්නෙ. කෝණික චලිතය හා සම්බන්ධ විස්ථාපනය පුතේ කෝණික විස්ථාපනය ඊට ප්‍රමාණයක් රේඩියන් වලින් ගන්න SI එකකගේ අංශක වලින් ගන්න නෑ පුතේ මග තියා ගන්න. ඊළඟ කොටස පුතේ ප්‍රවේගය පිළිබඳ හැඟීම. මේක පුතේ රේඛීය ප්‍රවේගය, මේක පුතේ කෝණික ප්‍රවේගය. ආරම්භක සහ අවසාන කියලා වෙන් වෙනවා u සහ v වශයෙන්. මේකත් පුතේ මොකක්ද එහෙනම් ආරම්භක සහ අවසාන විදිහට වෙන් වෙනවා. ඔමේගා 1 සහ ඔමේගා 2 ආකාරයෙන්. හරි. ඊළඟ කොටස පුතේ අපි කතා කරනවා මෙන්න මේ කියන ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුනා කියන හැඟීම. නැත්නම් අපි කියනවා කාලයට සාපේක්ෂව ප්‍රවේගයේ වෙනස් වීම පිළිබඳ හැඟීම. එතකොට පුතේ ඒකට අපි කියනවා ත්වරණය කියලා. එහෙනම් පුතේ මතක තියාගන්න මේ පැත්තට අපි කතා කරන්නේ රේඛීය ත්වරණය ගැන. මේ පැත්තට අපි කතා කරන්නේ කෝණික ත්වරණය ගැන. එහෙනම් පුතේ කෝණික ත්වරණයේ පුතේ ආකාර දෙකක් තියෙනවා. ධන හා ඍණ වශයෙන්. රේඛීය ත්වරණයේ පුතේ ආකාර දෙකක් තියෙනවා. ධන රේඛීය ත්වරණය හා සම්බන්ධ පැහැදිලි කිරීම වලදී ධන ඩෙල්ටා v පුතේ බෙදෙනවා ධන ඩෙල්ටා t ආකාරයකින්. ඍණ ත්වරණය හා සම්බන්ධ පැහැදිලි කිරීම වලදී පුතේ අපි සමාන කරනවා a ප්‍රමාණයක්. ඒක පුතේ අපි ගන්න ඍණ ඩෙල්ටා v බෙදීම ධන ඩෙල්ටා t ආකාරයෙන් සමීකරණ. පුතේ මේ පැත්තට අපි ගියාට පස්සේ පුතේ අර වෙනස් වෙනවා වචනය. මොකද පුතේ වෙනස වෙන්නේ? කෝණික ත්වරණය කියන හැඟීම පුතේ ආකාර දෙකයි. එකක් ධන කෝණික ත්වරණය, අනිත් එක පුතේ ඍණ කෝණික ත්වරණය. ධන කෝණික ත්වරණය කොහොමද පුතේ හොයන්නේ නම් ඩෙල්ටා ඔමේගා වලට එන පිළිතුර ධනාවයක් වෙලා පුතේ යාව ධන කාලයකින් බෙදෙනවා නම් කොහොමත් කාලය ධනයි පුතේ ධනාකරකින් බෙදෙනවා නම් නිර්මාණය වෙන්නේ පුතේ ධන උත්තරයක්. ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි උත්තරයක් එයි. නමුත් පුතේ මතක තියාගන්න ඍණ කෝණික ත්වරණය කියන්නේ පුතේ කෝණික ප්‍රවේග වෙනස ඍණාගයේ පුතේ ඍණාගයක් ඇවිල්ලා ඒ ධනෙන් බෙදුනට පස්සේ පුතේ අනිවාර්යෙන් නිර්මාණය වෙන්නේ ඍණ පිළිතුරක්. ඒ කියන්නේ බිඳුවට වඩා කුඩා පිළිතුරක් එයි. එහෙනම් ඔය හා සම්බන්ධ හැඟීමත් කාලය පුතේ දෙපැත්තම අනුරූපයි. මේ පැත්තේ කාලයේ සිම්පල් t ප්‍රමාණයක්, අරගෙත් පුතේ කාලයේ සිම්පල් t ප්‍රමාණයක්. මේ කොටස හොඳට තේරුම් ගන්න. දැන් ඊළඟට සමීකරණ පිළිබඳ හැඟීම තියෙනවා. අපි දැන් මේ කතා කරන්නේ සමීකරණ පිළිබඳ අවබෝධය බලන්න තේරුම් කරලා දෙන කොටස. ඒක නිසා පුතේ මතක තියාගන්න. මේ පැත්තේ පුතේ මම අනුරූප පැහැදිලිම් කරනවා රේඛීය චලිතය හා සම්බන්ධ පැහැදිලි කිරීම චලිතය. මේ පැත්තේ පුතේ මම ගන්නවා කෝණික චලිතය. කෝණික චලිතය. කෝණික චලිතය. රේඛීය චලිතය හා කෝණික චලිතය පිළිබඳ අනුරූප පැහැදිලි. දැන් පුතේ අපි පළවෙනි සමීකරණය ගොඩනගා ගන්න පුතේ ත්වරණයෙන්. ත්වරණය. දැන් මෙතනදී පුතේ නාමකරණය වෙන්නේ රේඛීය ත්වරණය පිළිබඳ හැඟීම. පළවෙනි කෝණික චලිත සමීකරණය පුතේ නිරූපණය වෙන්නේ ත්වරණය කියන හැඟීමෙන්. ත්වරණය. ඒකත් පුතේ කෝණික ත්වරණය පිළිබඳ හැඟීම. හරි. ත්වරණය කියලා කියන්නේ පුතේ මතක තියාගන්න රේඛීය චලිතයේදී සිම්පල් a ප්‍රමාණයක් සමාන වෙනවා පුතේ නම් රේඛීය ප්‍රවේග වෙනස කාලයෙන් පුතේ බෙදෙනවා. කාල වෙනසින් බෙදෙනවා. තේරුණාද? ඒතකොට ඒකට අපි කියනවා පුතේ රේඛීය ත්වරණය කියලා. කෝණික ත්වරණය කියන්නේ පුතේ අල්ප ප්‍රමාණයක් අල්ප සමාන වෙනවා පුතේ ඩෙල්ටා ඔමේගා බෙදීම ඩෙල්ටා t වලට. පැහැදිලිද? අපි කියනවා කෝණික ප්‍රවේග වෙනස අපි කාල වෙනසින් පුතේ බෙදනවා. සමාන වෙනවා පුතේ එහෙනම් කාට දෙනවා ඇල්ෆා වලට. පළවෙනි සමීකරණය පුතේ නිර්මාණය වෙන්නේ a සමානයි v ඍණ u බෙදීම t වලට. එතකොට පුතේ මෙන්න මේ තියෙන t මේ පැත්තට යනවා වැඩි කිරීමක් ආකාරයෙන්. එහෙනම් පුතේ AT ගුණිතය සමානයි v ඍණ u. එහෙනම් පළවෙනි සමීකරණයේ පුතේ ස්වභාවය නිර්මාණය කරගන්න ඍණ u මේ පැත්තට ගෙනියනවා යා ධන u ප්‍රමාණයක් කරනවා. එහෙනම් පුතේ මේකම ලියා ගන්නවා v සමානයි u ධන AT පළවෙනි චලිත සමීකරණ ආකාරය. මේ t එකම පොඩ්ඩක් පැහැදිලිව දින්න නැත්නම් ධන ලකුණ සහ t එක උගලන මාරු වෙන නිසා
මෙතන ධන අකුරක් තියෙන්නේ ධන ලකුණ. එහෙනම් පුතේ පළවෙනි සමීකරණය v = u ධන at. දෙවන අවස්ථාවට පුතේ අපි මේ පැත්තට ගියොත් එහෙම අපිට පුළුවන් තරණය කියන හැඟීම ගන්න ඇල්ෆා ප්‍රමාණයක් කියලා. ඇල්ෆා කියන්නේ පුතේ කෝණික ප්‍රවේග වෙනස. එහෙනම් පුතේ ඔමේගා 2 රින ඔමේගා 1 අවසාන කෝණික ප්‍රවේගයෙන් ආරම්භ කෝණික ප්‍රවේගය පුතේ අපි අඩු කරනවා. එහෙනම් පිළිතුර පුතේ අපි කාලයෙන් බෙදන්න ඕන. නැත්නම් ඩෙල්ටා t වලින් බෙදන්න ඕන. අපි දාමු t ප්‍රමාණයක් කියලා. අර විදිහටම පුතේ at ගුණිතේ නිර්මාණය කරගන්නවා මේ පැත්තේ alpha t ආකාරයෙන්. alpha t ආකාරයෙන්. සමාන වෙනවා පුතේ omega 2 රින omega 1 වලට. මේ තියෙන පුතේ omega 1 ඍණ ස්වභාවය සමීකරණයෙන් එහා පැත්තට නිශ්චල පුතේ ආ ධන ස්වභාවය වඩපත් වෙනවා. එහෙනම් පුතේ ෆයිනල් ආන්සර් කියනවා නැත්නම් ෆයිනල් සූත්‍රය නිර්මාණය වෙනවා පුතේ. omega 2 සමානයි omega 1 ධන alpha t ගුණිතයට. alpha t ගුණිතයට. එහෙනම් පුතේ මතක තියාගන්න මේ සමීකරණ දෙකම පුතේ එක වගේ සමීකරණ. දෙපැත්තේ චලිතාකාර මතක තියාගත්තොත් පුතාට ලේසි. තේරෙනවද? එහෙනම් v කියන්නේ පුතේ මොකක්ද එහෙනම් අවසාන රේඛීය ප්‍රවේගය, u කියන්නේ ආරම්භක රේඛීය ප්‍රවේගය, a කියන්නේ රේඛීය ත්වරණය, t කියන්නේ පුතේ ගත වූ කාලය. මේ වතර යන්න. omega 2 කියලා කියන්නේ අවසාන කෝණික ප්‍රවේගය, omega 1 කියලා කියන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය, alpha කියන්නේ කෝණික ත්වරණය, t කියන්නේ පුතේ මොකක්ද එහෙනම් ගත වූ කාලය. හැඟීම පුතේ එකම හා සමානයි. දැන් පුතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චලිතය හා සම්බන්ධ අපි කතා කරන දෙවන කෝණික චලිත සමීකරණ ආකාරය ව්‍යුත්පන්න කිරීම සඳහා පුතා හොඳට මේකත් එක්ක සම්බන්ධ වෙන්න හොඳට අහගන්න. හරි. අපි යනවා පුතේ මොකක්ද එහෙනම් රේඛීය චලිතය පිළිබඳ හැඟීමට. චලිතය. එතනදී පුතේ අපි ඉගෙන ගන්නවා පොඩි සමීකරණයක් විස්ථාපනය සමානයි පුතේ සාමාන්‍යය ප්‍රවේගය වැඩි කිරීම පුතේ කාලයට. වැඩි කිරීම කාලය. විස්ථාපනය සමානයි සාමාන්‍ය ප්‍රවේගයේ වැඩි කිරීම කාලය. එනම් පුතේ සමීකරණාකාරයක් ගත්තොත් පුතේ S සමාන වෙනවා සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ පුතේ සාමාන්‍ය රේඛීය ප්‍රවේගය කියලා කියන්නේ පුතේ අවසාන ප්‍රවේගය ධන ආරම්භක ප්‍රවේගය එන පිළිතුර පුතේ බෙදනවා දෙකෙන්. සාමාන්‍ය ගන්න. එන පුතේ මේ එන පිළිතුරට අපි කියනවා පුතේ මොකක් කියලාද? මේ එන පිළිතුර පුතේ අපි කියනවා සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ. සාමාන්‍ය ප්‍රවේගය. වැඩි කරනවා පුතේ නම් කාලයෙන්. එහෙනම් අනුරූප සමීකරණ වල පුතේ ඊළඟ ආකාරය S සමානයි v ධන u බෙදීම 2 වැඩි කිරීම t. ඊළඟ කොටස මෙයා. මෙයා පුතේ කවුද එහෙනම්? කෝණික චලිතයට සාපේක්ෂවනේ. කෝණික චලිතය. දැන් පුතේ මෙයා මතක තියාගන්න මෙයා රේඛීය විස්ථාපනය පිළිබඳ හැඟීම. මෙයා පුතේ මොකක්ද එහෙනම්? රේඛීය ප්‍රවේගයේ සාමාන්‍ය පිළිබඳ හැඟීම. ඒක පුතේ අපි වැඩි කරනවා කාලයෙන් සමාන වෙනවා පුතේ ෆයිනල් ආන්සර් එක S සමානයි v ධන u බෙදීම 2 වැඩි කිරීම t. හරි. මෙතනට යද්දි පුතේ විස්ථාපනය චුට්ටක් වෙනස් වෙනවා කෝණික විස්ථාපනය ලෙස. කෝණික විස්ථාපනය පුතේ සමාන වෙන්නේ සාමාන්‍ය කෝණික ප්‍රවේගය වැඩි කරන්න පුතේ ඕන
ගත වූ කාලයෙන් පුතේ වැඩි කරන්න ඕන. කාලයෙන් පුතේ මොනවා කරන්න ඕනද? වැඩි කරන්න ඕන. එහෙනම් පුතේ කෝණික විස්ථාපනයක සංකේතවත් කරනවා θ ප්‍රමාණයක් කියලා. එහෙනම් θ සමානයි සාමාන්‍ය කෝණික ප්‍රවේගය කියලා කියන්නේ පුතේ එහෙනම් මොකක්ද එහෙනම්? ඔමේගා 2 ධන ඔමේගා 1 ඔමේගා 2 ධන ඔමේගා 1 බෙදීම පුතේ 2 සාමාන්‍ය කෝණික ප්‍රවේගය. එන උත්තරේ පුතේ වැඩි කරනවා පුතේ මොකෙන්ද නම් ගත වූ කාලයේ t වලින් වැඩි කරනවා. එහෙනම් පුතේ අනුරූප සමීකරණය වෙනවා පුතේ θ සමානයි ඔමේගා 2 ධන ඔමේගා 1 එකතුව පුතේ දෙකෙන් බෙදනවා වැඩි කරනවා පුතේ t වලින් මෙන්න අපිට අදාළව ආපු දෙවන සමීකරණ ආකාරය. දෙවන සමීකරණය. එහෙනම් පුතේ මේ සමීකරණ දෙකම අර කලින් වගේ පුතේ මොනවා වෙනවද? එක වගේ. රේඛීය චලිතයට අනුරූප සමීකරණයක් කෝණික චලිතයට අනුරූප සමීකරණයක් පුතේ එක වගේ හැඟීමක් තියෙනවා. මතක තියාගන්න ලේසි. පුතා මුලින්ම පුතාට වැදගත්ම සමීප නැත්නම් ඉතා ලේසියෙන් මතක තියාගන්න පුළුවන් රේඛීය චලිත සමීකරණේ මතක තියාගන්න. ඊට අනුරූප පැටර්න් එකකට පුතේ ආදේශයක් කරලා මෙයාව හදාගන්න. මේක තමයි වැදගත් පොයින්ට් එක. තේරුණාද? මේ දෙන්නගේ පොදු ගුණය පුතේ මේගොල්ලෝ එක වගේ. එක වගේ. එහෙනම් පුතේ මෙයා පුතේ මොනවා වෙනවද? එක වගේ වෙනවා. මතක තියාගන්න. S කියලා කියන්නේ පුතේ රේඛීය විස්ථාපනය. T කියන්නේ කෝණික විස්ථාපනය. V කියන්නේ රේඛීය ප්‍රවේගය. අවසාන රේඛීය ප්‍රවේගය. ඔමේගා 2 කියලා කියන්නේ පුතේ මොකද්ද? අවසාන කෝණික ප්‍රවේගය. U කියලා කියන්නේ පුතේ මොකක්ද එහෙනම්? ආරම්භක රේඛීය ප්‍රවේගය පිළිබඳ හැඟීම. ඔමේගා 1 කියන්නේ පුතේ මොකක්ද එහෙනම්? ආරම්භක කෝණික ප්‍රවේගය පිළිබඳ හැඟීම. එහෙනම් පුතේ මේක අපි දෙකෙන් බෙදනවා නම් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා නම් පුතේ මෙයා සාමාන්‍යයක්. මොකේ සාමාන්‍යද? සාමාන්‍ය රේඛීය ප්‍රවේගය වෙනවා පුතේ. සාමාන්‍ය රේඛීය ප්‍රවේගය වෙනවා. එකක් තේරුණා. යමු මේ කොටසට. අපි පුතේ කෝණික ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. කවුද නිර්මාණය වෙන්නේ? සාමාන්‍ය කෝණික ප්‍රවේගය. එහෙනම් පුතේ මේක කාලයෙන් වැඩි කරනවා නම් කාව දෙන්නේ? කෝණික විස්ථාපනය. සමීකරණ වශයෙන් මෙයා නිවැරදි කියලා චොට්ටක් චෙක් කරමු. විස්ථාපනය පුතේ කවුද එහෙනම්? විස්ථාපනයේ මීටර වලින් එන්න ඕන. සාමාන්‍ය ප්‍රවේගය පුතේ ප්‍රවේගයක් ආකාරයෙන් එන්නේ. ms ශ්‍රේණියකින් එනවා. එයා පුතේ වැඩි කරනවා අපි කාගෙන්ද එහෙනම්? කාලයෙන්. කාලය පුතේ මොකක්ද එහෙනම්? s. මේ තියෙන ධන s එකට පුතේ ඍණ s එක කැපිලා ගිහලා මීටර වලින් තමයි අදාළ සාධනය එන්නේ. එහෙනම් මතක තියාගන්න සාමාන්‍ය ප්‍රවේගය කාලයෙන් වැඩි කරා නම් නිර්මාණය වෙන්නේ මොකක්ද එහෙනම් පුතේ? විස්ථාපනයක්. තේරුම් ගන්න. ඒ පැත්තට කෝණික විස්ථාපනය පුතේ හැංගීම එන්නේ මොනවා වලින්ද? රේඩියන් වලින් එන්නේ. රේඩියන් වලින් RAD. පුතාට තේරුණා? සාමාන්‍ය කෝණික ප්‍රවේගය පුතේ කෝණික ප්‍රවේගයක් නේ. එහෙනම් මොනවද පුතේ එන්නේ? තප්පරයට රේඩියන් වලින් එන්නේ. තප්පරයට රේඩියන් පුතේ. මේක අපි වැඩි කරන්න ඕන පුතේ කාගෙන්ද එහෙනම්? වැඩි කරන්න ඕන කාලය s ගෙන්. මේ තියෙන ධන s එකට පුතේ ඍණ s එක කපලා ගිහලා ආපහු රේඩියන් කියන ඒකකය නිර්මාණය වෙනවා. එහෙනම් මෙයා ඒකක වශයෙන් නිවැරදි සමීකරණයක් බව තේරුම් ගන්න. හරි. අපි යමු ඊළඟ කොටසට. දැන් පුතේ මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ චලිත සමීකරණ ආකාර අපි දන්නා චලිත සමීකරණ වලින් නිරූපණය කිරීම නැත්නම් පුතේ අපි නිර්මාණය කර ගැනීමට අදාළ පියවර තමයි අපි මේ කතා කරන්න යන්නේ. හොඳට අහගන්න. එහෙනම් පුතේ මෙතන තියෙනවා රේඛීය චලිතය. රේඛීය චලිතය. මේ පැත්තේ පුතේ සුපුරුදු පරිදි කෝණික චලිතය. කෝණික චලිතය. චලිතය. එහෙනම් පුතේ අපි පළවෙනියට ඉගෙන ගත්ත සමීකරණය පුතේ මොකක්ද එහෙනම්? පළවෙනියට ඉගෙන ගත්ත සමීකරණය පුතේ v සමානයි u ධන at නිරූපණය කියලා දුන්නා. මේක එක සමීකරණය. එක. දෙවන සමීකරණය පුතේ අපි අරගත්ත කොහොමද එහෙනම්? s සමානයි v ධන u බෙදීම 2 වැඩි කිරීම t. දෙවන සමීකරණය. එහෙනම් පුතේ අපි එහා පැත්තට යමු. එහා පැත්තේ පුතේ අපි සමීකරණ නිරූපණය කරේ ඔමේගා 2 සමානයි ඔමේගා 1 ධන ඇල්ෆා t ගුණිතය. ඇල්ෆා t ගුණිතය. පළමු සමීකරණය. දෙවන කොටස t සමානයි
ඔමේගා 2 ධන ඔමේගා 1 එකතුව දෙකෙන් බෙදුවා පුතේ. සාමාන්‍ය භාගය. වැඩි කරනවා පුතේ කලින් වගේ කාලයෙන් වැඩි කරනවා. කීවෙනි සමීකරණයද? දෙවන සමීකරණය. උදාහරණයක්. පළවන සමීකරණය ගත්තත් පුතේ දෙවන සමීකරණය ගත්තත් පොදු ගුණය බලන්න කාලය තියෙනවා. මේ තියෙන කාලය කියන ස්වභාවයට පුතේ පළවෙනි සමීකරණයෙන් කිසියම් ආදේශයක් ආදේශ කරගනිමින් කාලය කියන ස්වභාවය ඉවත් කරන්න පුළුවන්. දැන් මෙයාගෙත් මේ කාලය තියෙනවා පුතේ මෙයාගෙත් කාලය තියෙනවා. එහෙනම් අපි එක් සමීකරණයකට පුතේ කාලය නැමැති ස්වභාවය පොඩ්ඩක් වෙනස් කරලා ආදේශ කරගමු. එතකොට අපිට සූත්‍රයක් ගන්න පුළුවන්. එහෙනම් පුතේ මම මෙයාගෙන් පොඩි එඩිට් එකක් ගන්නවා. එහෙනම් පුතේ මේ කාලය කියන හැඟීමට සමීකරණයක් ගන්නවා. කොහොමද එහෙනම් එන්නේ? එහෙනම් මෙතනින් ගන්න පුළුවන් ළමයි මේ තියෙන ධන u එක මේ පැත්තට කියන්න. එතකොට v ඍණ u සමානයි පුතේ කාටද එහෙනම්? at ගුණිතයට. at ගුණිතයට සමානයි. එහෙනම් පුතේ අපිට ගන්න පුළුවන් මේකේ සමීකරණයක් අපි පල්ලෙහාට දාගමු. t සමානයි v ඍණ u බෙදීම a. දැන් මේ තියෙන කොටස පුතේ අපි මෙතනට ආදේශ කරලා සමීකරණය කරගන්න තියෙන්නේ. හරි. අපි ඒක කරමු. මෙයාව පුතේ මම ගන්නවා තුන්වන සමීකරණය කියලා. තුන්වන සමීකරණය කියලා ගන්න. ඔය වැඩේම තමයි මෙයාට කරමු. එහෙනම් මොකක්ද එනන්නේ? ඔමේගා 2 වලින් ඔමේගා 1 අඩු කරන්න. එන පිළිතුර සමානයි පුතේ ඇල්ෆා t ගුණිතයට. එහෙනම් මේ තියෙන t විතරක් තනි කරගන්න පුතේ මේ තියෙන ඇල්ෆා පල්ලෙහාට ගේන්න. එහෙනම් ඔමේගා 2 ඍණ ඔමේගා 1 පිළිතුර පුතේ අපි ඇල්ෆා වලින් බෙදුවා නම් කාට කවුරු සමාන වෙන්නේ? t වලට පුතේ සමාන වෙන්නේ. සමීකරණ අංකයක් ගමු. මෙයා පුතේ සමීකරණ අංකය තුන්වෙනි සමීකරණය. එහෙනම් බලන්න මේ අපි ගත්ත දෙවන සමීකරණයට තුන්වන සමීකරණය ආදේශ කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මොකද්ද පොදු ගුණය? මෙයාගේ තියෙන පුතේ t එකක් මෙයාගේ තියෙන t එකක් ආදේශ කරන්න පුළුවන්. යන්න මේ පැත්තට. මෙයාගේ තියෙන පුතේ සිම්පල් t එකක් කාලය නැති ස්වභාවය තියෙනවා. අපි තුන්වන සමීකරණයේ කාලය පිළිබඳ හැඟීමකට සමීකරණය කරගත්තා. එහෙනම් අපිට පුළුවන් දෙවන සමීකරණයේ ඇති කාලය කියන ස්වභාවයට තුන්වන සමීකරණයේ පුතේ ඍජු ආදේශයක් කරන්න. එතකොට අපිට පුළුවන් සමස්ත සමීකරණයේ තියෙන කාලය කියන ස්වභාවය ඉවත් කරලා අලුත් සමීකරණයක් හදාගන්න. හරි. එහෙනම් පුතේ බලා ගන්න. අපිට ළමයි දෙවන සමීකරණය ලියුවොත් ඒක ලියත හැකි s සමානයි v ධන u බෙදීම පුතේ 2 වැඩි කිරීම පුතේ t වැඩි කිරීම t. දැන් මෙයා වෙනකොට අර කලින් ගත සමීකරණය පුතේ ආදේශ වෙනවා. කොහොමද ආදේශ වෙන්නේ පුතේ එහෙනම්? s සමානයි v ධන u බෙදීම 2 වැඩි කිරීම පුතේ අර t සමානයි කියලා අපු සමීකරණය. t වෙනුවට අදාළ සමීකරණය. මොකද්ද පුතේ සමීකරණය? v ඍණ u බෙදීම a ආදේශ කරනවා පුතේ. හරිම සරලයි. දැන් අපි බලන්න. s සමානයි එහෙනම් පුතේ මේ පල්ලෙහා තියෙන කොටස පුතේ ගන්න බෙදීමක් පුතේ පල්ලෙහාට 2a කුණිතය තියෙනවා. ඊළඟ පුතේ මොකක්ද තියෙන්නේ? v ධන u වැඩි කිරීම v ඍණ u උදාහරණ ගන්න පුළුවන්. එහෙනම් පුතේ මේක වැඩි කරමු එහෙනම් v වැඩි කිරීම v පුතේ v වර්ගය v වැඩි කිරීම ඍණ u ඍණ vu ඊට පස්සේ පුතේ u වැඩි කිරීම v ධන vu ආවා පුතේ ධන u වැඩි කිරීම ඍණ u එහෙනම් පුතේ මත අපි ලියා ගන්නවා ඍණ u වර්ගය බෙදීම පුතේ 2a මේ තියෙන ධන vu වලට ඍණ vu කපල යනවා. එහෙනම් පුතේ s සමානයි v වර්ගය ඍණ u වර්ගය බෙදීම 2a නිරූපණය. ඊළඟට පුතේ මෙන්න මේ තියෙන 2a මේ පැත්තට ගේන්න. ඊට පස්සේ අදාළ පද එහෙට මෙහෙට ගෙනියන්න. ඔයගොල්ලන්ට සමීකරණයක් කරගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි යහ පැත්තට යමු. සුළු කිරීම සඳහා මේ පැත්තේ තියෙන පුතේ මොකක්ද එහෙනම්? s තියෙනවා සමානයි පුතේ v වර්ගය ඍණ u වර්ගය බෙදීම 2a වලට සමස්තය පුතේ මේ පැත්තටදී වැඩි වෙනවා.
එහෙනම් 2යි SA සමානයි පුතේ v වර්ගයේ ඍණ u වර්ගයට v වර්ගයේ පුතේ සමීකරණේ මේ පැත්ත තියාගෙන ඍණ u වර්ගය මේ පැත්තට ගන්නවා ධන u වර්ගයක් කරනවා. එහෙනම් පුතේ මොකක්ද එහෙනම් ඉන්නේ v වර්ගය සමානයි u වර්ගය ධන 2as නිරූපණය. එහෙනම් පුතේ දෙවන සමීකරණ ආකාරයෙන් නිරූපණය වන තුන්වන සමීකරණ ආකාරය පුතාට ලබා ගන්න පුළුවන්. දැන් පුතේ බලන්න අපි කලින් පුතේ මේක පහළට ලියාගෙන ගියේ. නමුත් අපිට බෝඩ් එකේ ඉඩ ස්වභාවය පවත්වා ගන්න ඕන නිසා සිදුලන් මේකට පාවිච්චි කරා. පුතාලා මතක තියාගන්න පුතාලා නෝට් එක ලියද්දී මේක පල්ලෙහෙන් ලියාගෙන ඊට පස්සේ අනුරූප පැහැදිලි කිරීම විදියට එහා පැත්තේ අදාළ නෝට් එක ලියාගෙන යන්න මම ෆුල් බෝඩ් එකම භාවිතා කරලා මුළු බෝඩ් එකම භාවිතා කරලා සමස්ත ඔප්පු කිරීම කරගෙන යනවා. තේරුණාද? හරි චුට්ටක් බලා ගන්න. මෙතන පුතේ තියෙන්නේ අපි භාවිතා කරපු සමස්ත සමීකරණය කවුද පුතේ? මේ සමස්ත සමීකරණය කවුද එහෙනම්? මෙයා පුතේ දෙවන සමීකරණය. දෙවන සමීකරණය ඇතුලේ ළමයි තිබුණා. මෙයා දෙවන සමීකරණය t විතරක් ගත්තොත් ළමයි යා තුන්වන සමීකරණය. එහෙනම් දෙවන සමීකරණයේ තියෙන t වෙනුවට පුතේ තුන්වන සමීකරණ අපි ආදේශ කරා. මේ ඉතින් දැම්මා. ඊට පස්සේ පුතේ මෙන්න අදාළ සුළු කිරීම පුතේ අපි කරලා අදාළ පද පුතේ අපි එහාට මෙහාට ගෙනහිල්ලා අපි v වර්ගයේ පුතේ අනුරූප සමීකරණ නිර්මාණය කරගත්තා. එහෙනම් පුතේ අපි ගත්ත ප්‍රධාන චලිත සමීකරණ වලින් අපිට පුතේ ආවා මොකක්ද එහෙනම් v වර්ගය සමානයි u වර්ගය දන 2as. තේරුණාද? මතක තියාගන්න ටෙක්නොලොජි සබ්ජෙක්ට් එක යටතේ ඉගෙන ගන්න ළමයි යාන්ත්‍රික ශක්තිය කියන පාඩමේදී නැත්නම් අර විභව ශක්තිය චාලක ශක්තිය හා සම්බන්ධ ගණනය කිරීම කරන පාඩමේදී මෙන්න මේ කියන මේ කියන චලිත සමීකරණ ඍජු ආදේශය කරලා උත්තර ලියන්න යන්න එපා ළමයි. ඔයගොල්ලෝ හදන්න ඕනේ මේ ගණන් ශක්ති සංසිතිය කියන සංසිතිය භාවිතා කරලා. ශක්ති සංසිතිය භාවිතා කරලා හදන්න ඕනේ. එතකොට ශක්ති සංසිතිය ළමයි භාවිතා කරන තු මේ චලිත සමීකරණ භාවිතා කරලා එවැනි ගණන් ඉතා සරල මට්ටමින් හදන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න විභාගයේ ඔයගොල්ලන්ට ලකුණු දෙන්නේ අදාළ පිළිතුර ඔයගොල්ලෝ මෙවැනි සූත්‍ර භාවිතා කරන්නේ නැතුව ප්‍රධාන වශයෙන් ශක්තිය කොහොමද පරිවර්තනය වෙන්නේ කියන හැඟීම භාවිතා කරලා ගණන් හදන එක තමයි වඩා වැදගත් වෙන්නේ. එනම් පුතේ දැන් අර අනුරූප පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය නිසා එම පැහැදිලි කිරීම සඳහා පුතේ අපි ලියනවා කෝණික චලිතයට සාපේක්ෂව ළමයි මේවා පැහැදිලි කිරීම කරනවා. එහෙනම් පුතේ මතක තියාගන්න අපි අනුරූප සමීකරණ ලියන්න බෑනේ. ඔමේගා 2 සමානයි ඔමේගා 1 ධන ඇල්ෆා t පළවෙනි සමීකරණ ආකාරය. ඊළඟට මතක තියාගන්න t ට සමානයි ඔමේගා 2 ධන ඔමේගා 1 එකතුව පුතේ බෙදනවා අපි දෙකෙන් වැඩි කරනවා පුතේ කාගෙන්ද t ගෙන් නියෝජනය පුතේ දෙවන සමීකරණය. දැන් පුතේ අර මම කිව්වාගේ පොදු ගුණය බලන්න මෙයාගේ t තියෙනවා මෙයාගේ t තියෙනවා. අපිට ඉවත් කරන්න පුළුවන්. එහෙනම් පුතේ මතක තියාගන්න මෙයාගේ ඔමේගා 1 තියෙනවා මෙයාගේ ඔමේගා 1 තියෙනවා අපි ඒවා ඊළඟට කතා කරද්දී ඔප්පු කිරීම වලදී ඉවත් කරමු. දැන් කාලය කියන ස්වභාවය පමණයි මම ඉවත් කරන්නේ. එහෙනම් පුතේ මේ කියන සමීකරණය පුතේ පමණක් සලකලා මට පුළුවන් t වලට ප්‍රකාශනයක් ගන්න. එහෙනම් මෙතන දෙවන සමීකරණයට පුතේ පළමු සමීකරණයෙන් කිසියම් වගේක් ආදේශ කරන්න ඕන නම් අපිට පුළුවන් පුතේ පළවෙනි සමීකරණයේ තියෙන t වෙනුවට කිසියම් පදයක් හදාගන්න. එහෙනම් පුතේ ලියමු එහෙනම්. අපිට පුළුවන් පුතේ දෙවන සමීකරණය ලියා ගන්න. පළවෙනි සමීකරණය ලියා ගන්න පුළුවන් පුතේ. ඔමේගා 2 සමානයි ඔමේගා 1 ධන ඇල්ෆා t. මේ පැත්තේ තියෙන ළමයි ඔමේගා 1 මේ පැත්තට ගේන්න. උතර වෙනවා ඔමේගා 2 ඍණ ඔමේගා 1 සමානයි ඇල්ෆා t. ඇල්ෆා t. මේ පැත්තේ තියෙන පුතේ t එක මේ පැත්තට දාගෙන ඇල්ෆා එක ළමයි පල්ලෙහාට ගේන්න. එතකොට ළමයි එනවා ඔමේගා 2 ඍණ ඔමේගා 1 කොටස පුතේ බෙදන්න වෙනවා අපිට ඇල්ෆා ගෙන්. සමානයි පුතේ කාටද එහෙනම් t වලට තුන්වන සමගාමී සමීකරණය. දැන් පුතේ බලන්න කලින් කිව්වා වගේ දෙවන සමගාමී සමීකරණය ඇතුලේ ළමයි තුන්වන සමගාමී සමීකරණය ඔබවන්න පුළුවන්. එතකොට දාන්න පුළුවන්. අපි දාමු. ලියමු. t ට සමානයි
omega 2 ධන omega 1 එකතුව පුතේ දෙකෙන් බෙදුවා වැඩි කරද්දී පුතේ අපි භාවිතා කරන්නේ t වෙනකොට මෙන්න මේකේ ආපු සමීකරණය කවුද පුතේ omega 2 වරෙන omega 1 බෙදීම පුතේ මොකක්ද එහෙනම් alpha බෙදීම alpha සමීකරණය සුළු කරගමු ළමයි t ට සමානයි පොදු හරය ගමු 2 alpha මෙතන ලියද හැකි පුතේ මොකක්ද එහෙනම් omega 2 ධන omega 1 වැඩි කිරීම omega 2 ඍණ omega 1 ආකාරයක් විදිහට දැන් පුතේ පුතාට පුළුවන් මේ ඉහළ පදේ සුළු කරගන්න කොහොමද omega 2 වැඩි කිරීම omega 2 වර්ගය omega 2 වර්ගය omega 2 වැඩි කිරීම ඍණ omega 1 ඍණ omega 1 omega 2 ධන omega 1 වැඩි කිරීම ධන omega 2 ළමයි ධන omega 1 omega 2 ඊළඟට පුතේ තියෙනවා ධන omega 1 වැඩි කිරීම ඍණ omega 1 ඍණ omega 1 වර්ගය ආකාරයෙන් දෙනවා පුතේ මේ සමස්ත පදයේ පුතේ අපිට බෙදන්න වෙනවා 2 alpha ගෙන් 2 alpha ගෙන් පුතේ බෙදන්න බෙදීමක් විතර තියෙන 2 alpha පුතේ මේ පැත්තට ගේන්න එතන පුතේ මොකක් වෙනවද 2 alpha theta එන උත්තරේ සමානයි පුතේ මේ පැත්තේ තියෙන ඍණ omega 1 2 වලට ධන omega 1 2 පුතේ මොනවා වෙනවද කැපිලා ඉතුරු වෙන්නේ පුතේ මොකක්ද එහෙනම් ඉතුරු වෙන්නේ පුතේ omega 2 වර්ගය ඍණ omega 1 වර්ගය පුතාට තේරෙනවා එහෙනම් මේ පැත්තේ තියෙන මේ කොටස පුතේ තනි කරන්න මේ කොටස ගේන සමීකරණය මේ පැත්තට එහෙනම් පුතේ ලියද හැකිමට එන අලුත් සමීකරණයක් කොහොමද omega 2 වර්ගය සමානයි omega 1 වර්ගය ධන 2 alpha theta 2 alpha theta එහෙනම් පුතේ මේ අලුත් සමීකරණය කොපි කරගන්න කොටු කරගන්න ඕගොල්ලෝ වෙනත් පාටකින් highlight කරගන්න දැන් පුතේ ඔයගොල්ලෝ අනුරූප සමීකරණවල දෙවෙනි කොටස හරියට ඇඳගත්තා නම් දෙපැත්තේ පුතේ අර කියන සමීකරණයට පුතේ මේ කියන සමීකරණේ සමපාද වෙන්නේ දෙපැත්තේ පිටන්න a තියෙන v වර්ගය සමානයි u වර්ගය දාලා 2as වලට පුතේ මේ කොටස සමානයි නම් අනුරූප හැඟීම තේරුම් ගන්න. හරි අපි යමු ඊළඟ සමීකරණයට. එහෙනම් පුතේ අපි යමු ඔප්පු කිරීම වලට. පළවෙනි කොටස පුතේ තියෙන්නේ මොකක්ද එහෙනම්? v සමානයි u ධන at පළවෙනි කොටස. අනිත් කොටස පුතේ ඔප්පු කිරීම වලට තිබුණේ මොකද්ද? මූලික චලිත සමීකරණ ආකාර පුතාලා ඉගෙන ගත්තා s සමානයි v ධන u බෙදීම 2 වැඩි කිරීම පුතේ t ආකාරය දෙවන කොටස පළමු සමීකරණයත් දෙවන සමීකරණයත් පුතේ ප්‍රාථමික පැහැදිලි කිරීම වලින් ආපු සමීකරණ ඒවා මික්ස් වෙලා තමයි පුතේ ඊළඟ චලිත සමීකරණ ආකාර නිර්මාණය වුනේ පුතාලා මතකද දැන් පුතේ මේ තියෙන සමස්තය පුතේ v නියෝජනය කරන නිසා සමස්තය v නියෝජනය කරන නිසා මෙතන තියෙන v වෙනුවට පුතේ මෙයාව ගෙනහලා දාන්න පුළුවන් මෙයාව ගෙනහලා දාන්න පුළුවන් අපි දාමු එතකොට පුතේ කොහොමද ළඟින්නේ s සමානයි u ධන at එකතු කිරීම u වරහන පුතේ දැම්මා ඊට පස්සේ දෙකෙන් බෙදුවා වැඩි කරන්න දින පුතේ කාගෙන්ද එහෙනම් t ගෙන් බලන්න මෙතන තියෙන v වෙනුවට පුතේ මේ තියෙන එකතුව පුතේ සමීකරණය දැම්මා මේ තියෙන්නේ දාලා තියෙන්නේ මෙතන u එකක් තියෙනවා u එක එකතු කරන්න ඕන සුළු කරන්න යන්න s සමානයි u ධන u 2u ධන at එකතුව පුතේ බෙදනවා කාගෙන්ද දෙකෙන් වැඩි කරනවා පුතේ කාගෙන්ද t ගෙන් t ගෙන් වැඩි කරනවා මම තව සුට්ටක් මේක පේන්න අඳින්නම් t ගෙන් වැඩි කරනවා t ගෙන් වැඩි කරනවා එහෙනම් පුතේ මේ දින සමීකරණයක් එහෙට මෙහෙට දාලා සමීකරණයක් හදාගමු එහෙනම් පුතේ මේ දින බෙදීම දෙක එහා පැත්තට වැඩි කිරීමක් ආකාරයෙන් 2s සමානයි 2u ධන
AT වැඩි කිරීම t වලට. මේ සමීකරණයේ එළිය ඉන්න t ගෙන් ඇතුළ වැඩි කරලා දාන්න පුතේ. දෙන්නම වැඩි කරමු. එහෙනම් ලියමු 2s සමානයි 2 ut එකතු කිරීම at වර්ගය. මෙතන t යක් එනවා t වැඩි කිරීම t වර්ගය. එහෙනම් පුතේ අපිට පුළුවන් එහෙනම් සමීකරණයේ s වලට සමීකරණය ගන්න s සමානයි කියන ආකාරයෙන් නිරූපණය කරන්න. දැන් පුතේ මට ඕන විස්ථාපනයේ මිසක් දෙවාරයක් විස්ථාපනයේ නෙමෙයි. එහෙනම් පුතේ සමස්ත සමීකරණය පුතේ මම දෙපැත්ත බෙදනවා කාගෙන්ද? දෙකෙන් බෙදනවා. එහෙනම් මේ සමස්ත පදයම පුතේ දෙකෙන් බෙදාගෙන යන්න. දෙකෙන් බෙදාගෙන යන්න. තේරුණාද? එහෙනම් පුතේ මෙතන තියෙන දෙකට මේ තියෙන දෙක පුතේ කැපිලා යනවා. එහෙනම් s සමානයි ආකාරයෙන් නිර්මාණය වෙනවා. මෙතන තියෙන කොටසට මෙතන තියෙන කොටස කැපෙනවා පුතේ ut ධන මෙතනින් එනවා පුතේ මොකක්ද එහෙනම් at වර්ගය බෙදීම 2යි. මෙහෙම තිබුණු සමීකරණය පුතේ කැතයි. සමීකරණය මොනවා වෙනවද? කැතයි. මෙතන u එක පේනව නේද පුතේ? ut එක පේනව නේද? හරි ut. එහෙනම් පුතේ මෙතන මම අර කතා කරපු බෙදීම දෙකක් ආකාරයෙන් තියෙනකොට පුතේ සමීකරණේ මතක තියාගන්න අපහසුයි. ඒක එනම් පුතේ මම කරනවා භාගයක් කරනවා. එහෙනම් පුතේ s සමානයි ut ධන භාගයයි at වර්ගය ආකාරයෙන් දෙවන සමීකරණය පුතේ සාද ගන්න පුළුවන්. නැත්නම් ව්‍යුත්පන්න කරගන්න පුතාට පුළුවන්. ලියා ගන්න. හරි මොකද මේ පුතේ අපි කරේ පළමු සමීකරණය සහ දෙවන සමීකරණය පුතේ ප්‍රාථමික සාධන වලින් ආපු සමීකරණ ඒ කොටස් වලට පුතේ අනුරූප පැහැදිලි කිරීම වලට අපි අගයන් එහෙට මෙහෙට ආදේශ කරලා පුතේ අදාළ ව්‍යුත්පන්නය කරගත්තා. අන්තිමට පුතේ ආවා s සමානයි ut ධන භාගයයි at වර්ගය. තේරුණාද? හරි. දැන් පුතේ මේ සමීකරණ ආකාරයෙන් පුතේ අපි ඉස්සරහට අරන් යන්න ඕන කෝණික චලිතය සම්බන්ධයෙන් වැහිගිය විදිහට. එහෙනම් පුතේ කෝණික චලිතය හා සම්බන්ධයෙන් අපි කතා කරමු ඊළඟ කොටස විදිහට. එහෙනම් පුතේ දැන් අපි කතා කරන්නේ අන්තිම කෝණික චලිත සමීකරණයේ ව්‍යුත්පන්න ආකාරය ගැන. කෝණික චලිතයට සාපේක්ෂව සාපේක්ෂ පැහැදිලි පුතේ යන්නේ. එහෙනම් පුතේ ව්‍යුත්පන්න කිරීම සඳහා පුතාට ගන්න පුළුවන් ඔමේගා 2 සමානයි ඔමේගා 1 ධන ඇල්ෆා t කියන සූත්‍රය. පළවෙනි සමීකරණය ආකාරය. දෙවන සමීකරණයේ පුතේ t ට සමානයි ඔමේගා 2 ධන ඔමේගා 1 එකතුව දෙකෙන් බෙදන්න පුතේ සාමාන්‍ය භාගන්න වැඩි කරන පුතේ ගත වූ කාලයෙන් t කින් වැඩි කරන්න. දෙවන සමීකරණය ඔමේගා 2 කියන පදයේ පුතේ ඔමේගා 2 කියන පදයේ පුතේ මේ කොටස සමාන නිසා මෙන්න මේ කියන අනුරූප පැහැදිලි කිරීම පුතේ මෙතන තියෙන ඔමේගා 2 වලට ආදේශ කරන්න පුළුවන්. අපි ආදේශ කරමු. එනවා පුතේ මට ලියන්න පුළුවන් t ට සමානයි ඔමේගා 2 වෙනකොට ලියනවා ඔමේගා 1 ඇසුරින් ප්‍රකාශනයක් ඔමේගා 1 ධන ඇල්ෆා t. මේ පැත්තෙන් එනවා ඔමේගා 1 එකක්. මේක දුපතේ කීයෙන් බෙදන්න ඕනද? දෙකෙන් බෙදන්න ඕන. වැඩි කරන්න ඕන පුතේ ගත වූ කාලයෙන්. එහෙනම් t කින් වැඩි කරමු. සමීකරණ අරගමු පුතේ. t ට සමානයි ඔමේගා 1 කැලි 2යි ඔමේගා 1 ධන ඇල්ෆා t බෙදීම 2 මේනේ කොටස පුතේ අපි වැඩි කරන කාලයෙන් t කින් වැඩි කරමු. බෙදීම 2 මේ පැත්තට යන පුතේ වැඩි කිරීම 2 වෙනවා. එහෙනම් 2යි θ සමානයි පුතේ කාටද එහෙනම් 2යි ඔමේගා 1 ධන ඇල්ෆා t ගුණිතය වැඩි කරන්න ඕන පුතේ කාගෙන්ද එහෙනම් t ගෙන්. t ගෙන් පුතේ සමීකරණය ඇතුළේ වැඩි කරලා දාන්න. එහෙනම් 2යි t ට සමානයි 2යි ඔමේගා 1 t එකතු කිරීම ඇල්ෆා t වර්ගය. මෙතන t එකක් ආවා t වැඩි කිරීම t වර්ගය. පුතාට තේරෙනවද?
දෙපැත්තේ පුතේ t සඳහා ප්‍රකාශන අවශ්‍ය නිසා අපි දෙපැත්තම පුතේ බෙදනවා දෙකෙන්. ඒ කියන්නේ මේ කොටසවල පුතේ දෙකෙන් බෙදන්න ඕනේ එතකොට. මේකට මේක පුතේ කපලා යනවා. එතකොට t සමානයි මේ කොටස මේ කොටස කැපෙනවා ඔමේගා 1t එකතු කිරීම alpha t ගුණිතය alpha t වර්ගයේ ගුණිතය බෙදීම දෙක ආකාරයෙන් කොටසක් වෙනවා. දැන් පුතේ මෙහෙම බෙදීම දෙක ආකාරයෙන් තියෙනකොට සමීකරණයක් මතක තියාගන්න අපහසු නිසා t ට සමානයි ඔමේගා 1 වැඩි කිරීම t එකතු කිරීම භාගයයි alpha t වර්ගයේ ආකාරයෙන් පුතේ අපි මේ සමීකරණය මතක තියාගන්න. පුතා මේ සමීකරණ මතක තියාගන්න දැනුම හදාගන්න අනුරූප පැහැදිලි කිරීම වල දැන් කටපාඩම් කරලා සමීකරණ ටිකක් ඔළුවට දාගන්න උත්සාහ කරන්න එපා. මෙතන වෙන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. තේරුම් අරගෙනමින් සමීකරණ ඒ කුඩා සිද්ධාන්තවල ගණනය කිරීම සඳහා යොදා ගන්න. එහෙනම් පුතේ මේ වීඩියෝ එකේ අපි කතා කරන සිද්ධාන්ත මෙතනින් නවත්තලා ඊළඟ කොටසේ අපි කතා කරන දේවල් එක්ක පුතාලා සම්බන්ධ වෙන්න. දැන් මෙතනින් මම අරමුණු කරන් ඉන්න කොටස නිමා කරනවා. දෙවෙනි කොටසත් එක්ක පුතේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න.